එම නිසා අප ශ්‍රද්ධාවෙන් මනස්ථාපනය වී දෙවියන් වහන්සේගේ ආඥාවෙන් ශාන් සමග ප්‍රේමයෙන් හා සාමයෙන් ජීවත් වීමට අධිරන් කරගනිමු. අපි අපගේ පව් තවදුරටත් මනස්ථාපනය කරගනිමින් උන්වහන්සේට අපගේ පව් ගැන සිතින්ම මනස්ථාපනය වෙලා අපි කමා කළ මෙනේ ගීතිකාව ගායනා කරමු. සියලු භෞතික දෙවියන් වන පියානෝය පුත්‍රයානෝය ශුද්ධාත්මන ත්‍රිත්ව දෙවියන් වහන්සේගේ පෞකමා කර සදාතන ජීවනට ඔබ කැඳවන සේක්වා. ආමෙන්. දිනේ කැටියදුම දයා කරුණාවේ දෙවිඳුනින් ඔබ විසින් ආලේප කරන ලද තැනැන් වහන්සේද මරියතුමියගේ දරුවාද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නාසරෙතී ගෙදක ජීවිතය බෙදාගත්සේක. ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන් වූ ගැලවීම තුල පමණක් ස්ථීරව සිටින්නට දිනපතා අප ශක්තිමත් කළ මැනව. දුකේදී සැපේදීත් ඔබ අප අතර වැඩ සිටීම මගින් අප බලවත් කරන මෙන් අපගේ ස්වාමින් වන ක්‍රිස්තුස් තුමන් මගින් අපි ඇයද සිටිමු. ආමෙන්. පළමුවන කියවීම. පළමුවන කියවීම නික්මයාම දෙවන පරිච්ඡේදයේ පළමුවන පදයේ සිට 10 වන පදය දක්වා. මෝසෙස්ගේ උපත. එකල ලෙවි ගෝත්‍රයේ මිනිසෙක් එම ගෝත්‍රයේ කාන්තාවක සරණ පාවාගත්ය. ඒ ස්ත්‍රිය ගැප්ගෙන දරුවෙකු ලැබූ පසු දරුවා රුවති බව දුටු ඈ තෙමසක් ඔහු සංගවා තැබුවාය. ඔහු තවත් සංගවා තබා ගැනීමට නොහැකි වූ කල ඈ පන් පෙට්ටියගෙන ඒ පිට කීල් හා මැලියම් තවරා දරුවා එහි බහ ගම් යූරේ බටගස් අතරේ තැබුවාය. තවද දරුවා හට කුමක් වේදෝයි කියා දැන ගැනීමට ඔහුගේ සහෝදරිය ඈතින් බලා සිටියාය. එවිට ගඟේ ස්නානය කරන පිණිස පාරාවෝගේ දූ කුමරිය පැමිණියාය. ඇගේ සේවිකාවෝ ගම් යූර දිගේ ඇවිදමින් සිටියහ. ඈ බඩගස් අතර වූ පෙට්ටිය දැක සේවිකාවක යවා එය ගෙන්වාගෙන ඇරිය විට එහි දරුවෙකු දුටුවාය. බලන්න, දරුවාද අඬමින් සිටියේය. එවිට ඈ ඔහු කරි අනුකම්පා උපදවා මේ හෙබ්‍රේය ජාතික දරුවෙකුයි කීවාය. එවිට ඔහුගේ සොහොයුරිය පාරාවෝගේ දූ කුමරියට කතා කොට
ඔබ උදෙසා දරුවාට කිරි දෙන්නට මා ගොස් හෙබ්‍රෙව් ජාතික කිරිමවක් කැඳවාගෙන එන්නදැයි විචාලාය. පාරාවෝගේ දියණිය ඈට යන්නයි කීවෙන් ඈ ගොස් දරුවාගේ මව කැඳවාගෙන ආවාය. එවිට කුමරිය ඈ අමතා මේ දරුවා රැගෙන ගොස් මා වෙනුවෙන් ඔහුට කිරි දෙන්න. මමද ඔබට කුරිය දෙමි කී විට ඈ දරුවා රැගෙන ගොස් ඔහුට කිරි දී හැදුවාය. දරුවා වැඩුණු පසු ඈ ඔහුගේ පාරාවෝගේ දියණිය වෙත ගෙනමින් ඔහු ඈට පුතෙක් සේවිය. තවද ඈ මම ඔහු වතුරෙන් ගොඩගතිමි කියා ඔහුට මෝසෙස් යන නමය තැබුවාය. කියවීම මෙසේය. ගීතාවලිය 127 පළවෙනි පදයේ සිට 4 වෙනි පදයේ දක්වා. සමිදානෝ ගේ නොසාදන සේක් නම් එය ඉදි කරන්නෝ නිකරුණේ වෙහෙසෙති. සමිදානෝ නගරේ රැකබලා නොගන්න සේක් නම් මුරකරුවෝ නිකරුණේ පිබිද සිටිති. දරු සම්පත සමිදානන්ගෙන් ලැබෙන දායාදයකි. ඒ සම්පත එතුමන්ගෙන් ලැබෙන ඉමහත් ආශිර්වාදයකි. අනංගෙද පුත්‍රයාණන්ගේ ශුද්ධාත්මයන්ගේ නාමයෙන් අද අපගේ මාතෘත්වයේ ඉරුදිනයි. ඉතින් අපිට මේ සෑම දෙයක්ම දීලා තියෙන මව්වරුන් වෙනුවෙන් අපේ දහම් පාසල සහ ගුරුවරුන් එක්ක ඔබට පොඩි මේකක් දෙනවා. ඒක තමයි අපේ දහම් පාසල් ගීතිකාවක් අපි ඔබට ලබා දෙන අපිට පුළුවන් ආකාරයෙන් ලබා දෙනවා. ඉතින් මේ අවස්ථාව දහම් පාසලේ දරුවන්ට සහ දහම් පාසලේ දෙගුරුන් හටයි.
අපි අපගේ දහම් පාසල් දරුවන් සහ සියලුම දරුවන් දෙවියන් වහන්සේගේ අත්දැක බාර කරමු. කරුණාවන්ත පියාණනි, දෙමාපියන්ට වහන්සේ ලබා දී ඇති සම්පත වන මේ දරුවන් ඔබ වහන්සේගේ හත් සිදුවට ආශිර්වාද කරමෙනව. මේ දරුවන් සියලු අනාගතේ මුදාගත මැනව. ශාරීරික මානසික ව්‍යාධි වලින්ද සමාජයේ ඇති නපුරු දේ වලින්ද की हाथ से बोल ගැටෙන සියලු නපුරු දේවලින් ඕන් ආරක්ෂා කරන්න විශේෂයෙන් අන්තර්ජාලය සමග සම්බන්ධ වෙලා අධ්‍යාපනය හදාරන මේ දරුවන්ව ඔන්ට අන්තර්ජාලයේ මුණ ගැටෙන සියලු නපුරු දේවලින්ද සියලු ව්‍යාධි වලින්ද රෝග වලින්ද ආරක්ෂා කරන්න විශේෂයෙන් මේ කාලයේදී මේ කොවිඩ් වසංගතයෙන්ද ඒ සමාන අනිත් වසංගත වලින් දුන ආරක්ෂා කරන්න මේ මොහොතේ වහන්සේ බාර කරනවා දෙමාපියන් වන අපවද මේ දරුවන් රැක බලා ගන්න අවශ්‍ය සුද්ධාත්මක පෙන්වීමේ ශක්තිය සහ ධෛර්යය වගේ දැනුවත්කම වහන්සේ ලබා දෙන්න. වහන්සේගේ නාමයෙන් ලබා. තෙල්පත් දිවයන් තියානෝය පුත්‍යාන සුද්ධාත්මක දිවයන් වහන්සේ සමාශිර්වාද කරන තෙක් ආරක්ෂා කරන තෙක් පරක්වල් කරන
The second reading is taken from 2 Corinthians chapter 1 verses 3 to 7. The God of all comfort. Praise be to the God and Father of our Lord Jesus Christ, the Father of compassion and the God of all comfort, who comforts us in all our troubles, so that we can comfort those in any trouble with the comfort we ourselves have received from God. For just as the sufferings of Christ flow over into our lives, so also through Christ our comfort overflows. If we are distressed, it is for your comfort and salvation. If we are comforted, it is for your comfort, which produces in you patient endurance of the same sufferings we suffer. And our hope for you is firm, because we know that just as you share in our sufferings, so also you share in our comfort. This is the word of the Lord. සුභාරංචි කියවීම. සමිඳුන් ඔබ සමගයි. ශුද්ධ වූ සුභාරංචියේ ශුද්ධවර ලෝකතුමා විසින් ලියන ලද සුභාරංචියේ දෙවන පරිච්ඡේදයේ 33 වෙනි පදයේ පටන් ලියවී ඇති සුභාෂ්ණයට සවන් දෙන්න. උන්වහන්සේ පිළිබඳව කී දේ ගැන උන්වහන්සේගේ පියාද මව්ද මවිත වූහ. සිමියොන් ඔවුන්ට ආශිර්වාද කරමින් උන්වහන්සේගේ මව වූ මරියතුමීට කතා කොට මේ දරුවා ඊශ්‍රායෙලි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැගීම පිණිසත් ප්‍රතික්ෂේපයට ලක්වන දේව සලකුණක් වන පිණිසත් නියමව සිටී. එසේය ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වනු ඇත. මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත් රහස් කල්පනා එළිදරව් වන පිණිස යයි කීය. ශුද්ධ වූ සුභාරංචිය මෙසේය. අද දවසේ දේව වචනය බෙදා ගැනීම සඳහා බෙදා දීම සඳහා අපගේ ආරාධනෙන් පැමිණ සිටිනවා තවත් මවක්, ඒ වගේම ගුරුවරියක්, ඒ වගේම දේව සේවිකාවක්. අපි ආරාධනා කරනවා චම්පිකා මහත්මියට දේව වචනයෙන් අප පෝෂණය කරන්න කියලා.
සුබ උදෑසනක් ඔබ සියලු දෙනාට. ප්‍රථමයෙන්ම මම මේ උදෑසන ස්තුතිවන්ත වෙන්නට කැමතියි ගෞරවනීය පියතුමනි ඔබතුමාටත් ඒ වගේම ඔබ සබත් පාසලේ කළමනාකාරීත්වයට සහ ආදරණීය ගුරු මණ්ඩලයටත් ඔබ දේවස්ථානයේ කමිටුවටත් මට දුන්නා වූ මෙම ආරාධනය ගැන අද දවසේ වචනේ දෙස බලන්නට ඔබට මට මේ කාලය ආශිර්වාදයක්ම වේවා. අපි සියලු දෙනා අසුන් ගමු. මේ උදෑසන ඊටමත් සහ සුවිශේෂ ඉරුදිනක් හැටියට ඔබ බොහෝ දේ දරුවන් පුංචි දරුවනි ඊටමත් මටත් මගේ අම්මව සහ මගේ වැඩිහිටි මං අම්මලා කියන වචනය ගන්නවා ලොකු අම්මලව ආච්චිලව හැම කෙනෙක්ම මතක් වුණා දුවේ පුතේ හිටියා නම් යයි කියලාත් හිතුණා. විශේෂයෙන්ම සකුන්තලා මහත්මිය මගෙන් අයද සිටියා මගේ දෝණිව රැගෙන එන්නට කියලා. ඉතින් මගේ ස්වාමි පුරුෂයාත් අද දවසේ දේව වචනය දේවස්ථානයේ බෙදා ගන්න හින්දා කිව්වා අම්මි මම මල්ලිව බලාගෙන එන්නම් කියලා. ඉතින් මෙයයි පවුල. එම නිසාම මගේ ආදරණීය ස්වාමි පුරුෂයාගේත් දරුවන් දෙදෙනාගේත් කොටිකාවත්ත බැප්ටිස්ට් දේවස්ථානයේත් සුභාශිංසන ඔබ ඉදිරියේ තබන්නට මෙය මොහොතක් කරගන්නවා. මගේ ආදරණීය අම්මේ කියන්න බෑ අම්මේ තාත්තේ ආදරණීය දරුවනි. අද දවසේ දේව වචනයේ දෙසට යමු වෙද්දී ඔබ කියවුවා වූ දේව වචනයන් එක්කම මම කැමතියි ඔබගේ අවධානයට ගෙන යන්නට කොලොස්සි පොතේ නැත්නම් අලුත් කියුසුමේ කොලොස්සි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට 17 වෙනි පදයට. මම හිතනවා ඔබ යන්න බෑ අම්මේ තාත්තේ දේව වචනය ඉරිදා දවසේ නොමැතිව මං හිතන්නේ ඔබ පැමිණෙනවාය කියලා. ඒ නිසා ඒටත් අවධානය යොමු කරමින් මම ඔබ සමග දේව වචනේ බෙදා ගන්නට යනවා. අපි මොහොතක් හිස් නමා යාඥා කරමු. ආදරණීය දෙවි පියාණනි ඔබ වහන්සේ නම දෙන්නට යන්න බෑ. ඔබ වහන්සේගේ සත්‍ය වූ ශිවමාන වචනය මෙනෙහි කරන්නට ඒ ඉගෙන ගන්නට හෙට දවස ප්‍රාණවත් කරගන්නට හෙට දවස ගමන් කරන්නට සුදාත්ම දෙවි පියාණනි මේ ඔබගේ සුදු වචනෙන් අපට මඟ පෙන්වුව මැනව. දුරල මම ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා. මවක් හැටියට සොහොයුරියක් හැටියට ඔබ වහන්සේගේ දාසට යන්න බෑ. ඔබ වහන්සේගේ සත්‍ය වූ දවසේ ඔබ ශිවමාන වචනය මෙනෙහි කරී ඔබ වහන්සේගේ සත්‍ය වූ වචනය ගෙනෙන්නට උපකාර කළ මැනව. මේ සියල්ලක් යදින්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසාමයි. ආමේන්. අද දවස මාතෘත්වයේ ඉරුදින මම ඔබ දේවස්ථානයට මෙය ගෙන આવොත් මට හිතෙනවා යම් විදියක මම පුංචි අසාධාරණයක්ද කරන්න කියලා. නමුත් අද දවසේ ප්‍රේමණීය ඔබ සියලු දෙනාටම මෙම මාතෘකාව පුංචි දුවේ පුතේ විශේෂයෙන්ම ඔබලාට නේද මෙතන විශේෂම කොටසක් වුණා උපියවරු ඔබටත් අද දවස ආශිර්වාදමත් දවසක් වෙන්න ඕනේ. මම මේ කොටස් තුනත් එක්ක ඔබත් එක්ක ගෙනාවේ මොකද මේ තුන සංකලනය නොවුනොත් එකතු නොවුනොත් අපි එක්කෙනෙක්වත් මෙම ස්ථානයේ නොමැති වෙන්න පුළුවන්. අපි ඉඳී චරිත විදියට ඔබ නිරූපණය කරයි චරිත විදියට සැබෑ කිතුණු පවුලක විශේෂයෙන්ම මෙම චතාරිත සමේ ඔබ මා සිහි කරන කුරුසිය ඔබ මා සිහි කරන මේ කාලයට අදාළ වූ මාතෘකාවන් එකක් යටතට
අද දවසේ ගෙනෙන්න ලැබීම ගැන දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මට අපගේ පියතුමා වූ කොටස වගේම මම අපගේ ජනවන්දනාවේ කොටස් කියවන විට යටින් තිබුණා ගැලවීම උදෙසා රැඳී සිටීමේ අනුග්‍රහය. හරි වැදගත්. ඔබ අද මෙතනට එන්නේ නැති යම් ප්‍රදේශයක ඉඳලා යම් පෞල් පසුබිමකින් මොන යම් හෝ අයුරකින් අද දවසේ ඔබ ඇවිල්ලා තියෙනවා දේව අභිමුවට. ඔබමා ඇයි මේ දවස මාතෘ ඉරිදුන හින්දාම නොවේයි. අපට ගමන් කරන්නට ආලෝකයක් තියෙන්න ඕනේ පැහැදිලිවම. අපට මේ වචනය අපි සම්ප්‍රදානුකූලව ඔබේ සභාවෙත් මගේ සභාවෙත් ලංකාවේ හැම සභාවකම මේ දවස වෙන් කරලා ඇති. නමුත් මගේ ආදරණීය අම්මේ තාත්තේ පුංචි දුවේ පුතේ මේ දවස හොඳයි. තවත් දවසකට නෙමෙයි. අපි බලමු මේ කොලොස්සි පොතේ විශේෂයෙන්ම මේ කොලොස්සි පොත ගත්තාම සුදු පාවුල්තුමා මේ රචනා කරන විට මේට දීලා තියෙනවා මේ මාතෘකාවක් නැත්නම් මේකට හරයක් දීලා තියෙනවා. කොලොස්සි පොතට විශේෂයෙන්ම නිවැරදි කිරීම. අද දවසේ ඔබ මා රැඳී සිටිනවා නිවැරදි වෙන්නට. පුංචි දුවේ පුතේ ඔබ අම්මා තාත්තා නිවැරදි කරන විට අපි ටිකක් කැමති නෑ. වැඩිහිටි ඔබ මා නිවැරදි වෙන්නට කැමැත්ත තිබුණත් පෙන්වන්නට කැමති නෑ. මට හිතුණා පාවුල් තුමා අවිවාහකව සිටියත් පෞල් ජීවිතයේ ගැඹුර සභාවේ ගැඹුර යා යුතු මාර්ගය ඊටමත් නිවැරදිව පසක් කර දෙන සුදු පියවරේ. එනිසාම මේ කොටස මා තෝරාගෙන මෙනෙහි කරද්දී පෞල්තුමා 12 වෙනි පදේ හරි ලස්සන ප්‍රවිෂ්ඨයකට එනවා පෞල ගැන. මේක මොකද මම එහෙම කියන්නේ අපි මේ උදෑසන වර්ණවත් කරන්න ආදරණීය ගුරුවරු දෙමව්පියෝ දේවල් කරා. ඔබට දැනෙන්න ඇති මම මට මගේ වැඩිහිටියෝ මතක් වුණා. මොකක්ද අපි කරන්නේ නේද? මෙතන පාවුල්තුමා කියනා වගේ යම් පැලඳ ගැනීමක් සහ නිර්මාණය කිරීමක් බිහි කිරීමක් අවශ්‍ය වෙනවා. ඔබට මට මේක දැනෙන්න අපි මේක කරන්නේ නේද? මේ මලක් අරගෙන මට මතකයි මම මගේ මව් සභාව වුණා නුගේගොඩ බැප්ටිස්ට් සභාවේදී අපි තරුණ දරුවෝ ඉන්නවා. මම දැක්කා එහිදී මම මාත් එක්ක හිටපු කණ්ඩායම නැති එක අම්මා කෙනෙක් අඬනවා මෙවැනි දවසක. මම නිහඬව නැගිටලා ගියා හිමින් සැරේ. ඒ අම්මට කිසි කෙනෙක් මලක් දුන්නේ නැහැ. ඇය මම මෙතන ඉන්නවා නම් නමක් කිව්වොත් යම් තාත්තා කෙනෙක් මට දැක්කේ නැහැ උදෑසන. ඒ තාත්තා දන්නවා ඒ කවුද කියලා. සමාජයේ පිළිගත් අම්මා කෙනෙක්. හැබැයි තනියෙන් ඇවිල්ලා හිටියා. මට අවුරුදු 21යි. මම ඉක්මනට ගිහිල්ලා ඒ දෙන අනිත් අයට දෙන ත්‍යාගයම ටක් ගාලා මගේ ලොකු අම්මගෙන් අරගෙන මම ඇයට දුන්නා. අපි දේවල් නිර්මාණය කරනවා. හදවත හැම කෙනෙක්ටම දැනෙනවා. අපි සංවේදී වෙනවා. හැබැයි මේ පාවුල්තුමා දුන්න සත්‍යතාවය ඔබ මා පැලඳගත්තා නම් ඔබ මා ජීවමාන වෙනවා. කුමක් සමගද? නිවැරදි වෙන්නට දේව වචනයත් එක්ක. මගේ පුංචි දුවේ පුතේ ඔබට මා ආදරෙන් ආමන්ත්‍රණය කරනවා දෙමව්පියන්ට වගේම. පුතේ දුවේ ජේසුතුමා කිව්ව වදන් වලින් සැරසෙන්නට මේ උදෑසන හිතට අරගෙන තවදුරටත් අපි දේව වචනේ දිහා බලමු. මිනිස්යාට පාවුල්තුමා කියනවා මොනාගින්ද අපි පැලඳ ගන්න ඕනේ. ඔබ බලන්නේ පද ඔබ ඇතතිය තියෙනවා නම් පාවුල්තුමා කියනවා මිනිස්සෙකු පළඳ ගන්න ඕනේ. අපි හැමෝම නව මිනිස්සෙක්. මම එකක ඔබ මොන පසුබිමෙන් ආවත් ඔබ කිනම් ප්‍රදේශයකින් ආවත් අද දවසේ ඔබ මේ දේවස්ථානයේ වාඩි වෙලා ඉන්නේ සමිඳුන්ගේ අභිමුවේ
කවුරුන් හැටියට අලුතින් පැලඳගත් මිනිස්සෙක් හැටියට මේ ඉරුදින ඔබම වාඩි වෙන්නට සිතන්නට යුතුව තියෙනවා. එහෙමත් නැත්නම් මේ ඉරුදින ඔබ මගේ සභාවට තවත් එක දවසක් විතරයි. ඒකයි මම මේක ජාලයක්. අපි මව්වරුන්ගේ දිනේ කියලා ගත්තාම මට වෙනන අපි හිතනවා අම්මා තමයි දරාගන්නේ. ඔව් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. නමුත් මෙය අපි මේ පාවුල්තුමා කියන විදිහට අපි දරා ගන්න ඕනේ වෙන්න මේ වගේ. පළවෙනි කොට මම එකක් මගේ සිතට දැනුණු ඒ සංවේදී අවස්ථාව. පාවුල්තුමා කියන ඔබ පැලඳ ගන්න දයාබර සිතකින්. නේද? ඊළඟට කියන ගුණවන්තකමින් යටහත්කමින් මෘදුකමින් ඉවසිලිවන්තකමින්. මෙයයි මේ චතාරිත කාලේ අපි සිහි කරන්නේ. උන්වහන්සේ කුරුසිය දරාගෙන අපට පැලැන්දුවේ මේවා. අද අම්මලා නේද? විශේෂයෙන්ම මමත් ඇතුළුව අපි බලන්නේ දරුවන් දෙස මෙය පැලඳගෙනද. අද දවසේ ඔබ මා පුංචි දරුවෝ නේද අපි දේවස්ථානයට වුණා අපි බලනවා අපිට ගැළපෙන දේවල් අපි ඇඳගෙනද ඇවිල්ලා තියෙන්නේ. දැන් අපේ තරුණ දරුවෝ මමත් තරුණ විය පහසු කරා අඳින ඇඳුමට දැන් මාස්ක් එකක් දාන්න අපි මේව පුතේ තරුණකම් වැරදි නෑ. නමුත් බලන්න කිතුණු ජීවිතේ පැලඳ ගැනීම නව මිනිස්සෙක් ලෙස ඔබම පරිවර්තනය වීමේදී මේ පැලඳ ගැනීම මවක් හැටියට පියෙක් හැටියට පුතේ දුවේ දරුවෙක් හැටියට ඔබට මට තේරෙනවද? මේක ඉතා වැදගත් දෙයක්. අපි වෙහෙසෙනවා ලෝකයේ මේ දේවල් එක්ක. හරි මම මේ පුංචි දරුවොත් එන්නේ හින්දා පුංචි කතාවක් කියන්නම් පුතේ දුවේ. අපි හැමෝම මේ දරුවන්ට සමහර දරුවන්ට මේ තේරෙනවා. 10 පන්තියේ නම් ඔබ 11 පන්තියේ නම් මගේ දුවේ පුතේ ඔබට තේරෙන්න ඕනේ මේක. ඔබගේ ආදරණීය ගුරු මණ්ඩලය මේ ඔබට පැහැදිලි කරලා දෙනවා ඇති. ගෞරවනීය පියතුමාගේ අනුශාසනාවලින් ඔබ අවබෝධ කරගෙන ඇති. අපි මේ මම ඔබට ගත්තේ මම මේක ඔබට පැහැදිලිවම කියන්න යුතුයි. අපි අලුතෙන් පැලඳ ගන්න ඕනේ. මොකක්ද පැලඳ ගන්නට යන්නේ? පරණ මිනිස්සු නැත්තම් මේ පාපේ ආපු මිනිස්සයට යම් සහතික වෙච්ච දවසක් තියෙන්න ඕනේ අලුත් ඇඳුමක් ඇඳගත්තා අය කියන්නට. නේද? ක්‍රිස්තුස් වහන්සේගේ මේ චතාරිතය මෙනෙහි කරලා උන්වහන්සේ දරාගත්ත බර මම තේරුම් ගත්තා. මගේ ජීවිතය ඔබ වහන්සේ ඉදිරියේ මම අලුතෙන් පැලඳ ගන්න ලෑස්ති කියන මේ සුද්ධ වූ ගැලවීම ඔබම පැලඳගත්ත දවස ඔබට මට මතක තියෙන්න ඕනේ. නේද? මේක හරි ගැඹුරු දෙයක්. මම මේක පුංචි දුවේ පුතේ ඔබට තේරෙනවානේ. දැන් ලොකු අයට දෙන්න අපි පාපේ සිරගත සිටියා. ඒ මුදන පිණිස උන්වහන්සේ කුරුසිපත් වෙලා ඔබම මුදාගත්තා. ඉතින් මගේ ආදරණීය පුතේ දුවේ අපි දන්නව නේද හිරගෙදර නැත්තනම් බන්ධනාගාරයේ ප්‍රිසන් එක මේක අහලා තියෙනවනේ නේද? ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ ඒකේ ඉන්න මිනිස්සු මොනවාද ඇඳගන්නේ. දැන් යන ඇඳුම නෙමෙයිනේ අතුලට ගියාම දෙන්නේ. අපේ වැඩිහිටිය අම්මලා තාත්තලා දන්නවා මේවට නම් අපි දකිනවා මාධ්‍ය හරහා මේක ඇඳුවද කියලා අහනවා සමහරුන්ගෙන් නේද? අතුලට ගියාම මොකද්ද පුතේ අඳින ඇඳුම? සිරගයක් ඇතුළට ගියාම සිරගතන කරන කාලයේ දෙනවා විශේෂ ඇඳුමක්. මොකද්ද දෙන්නේ? කවුරු හරි කිව්වා. ජම්පරය පියතුමා කිව්වා වගේ. දෙනවා ජම්පරයක් අඳින්න. නේද? ඒක අඳින්න ඕනේ. ඇයි? සිරගත වෙලා ඉන්නකොට ඒක අඳින්න ඕනේ. හැබැයි මගේ දුවේ පුතේ ඒ මිනිස්සයා නැත්තම් ඒ යම් කෙනා සිරගත වෙලා එළියට එනකොට කොහොමද එන්නේ? ඔහුව ගෙදරින් ඔහු නිවැරදි වෙලා රැගෙන යනකොට ඔහුට අලුත් ඇඳුමක් දෙයි. නැත්තම් ඔහු බණ්ඩ කාත් කවුරුත් නැත්තම් ඔහුට ඒ සිරගෙදරින් දෙනව ඇඳුමක් ඇඳගෙන එළියට යන්නට. මේක තමයි අපේ ජීවිතේ වෙන්න ඕනේ. පාපේ හිරවිච්ච ඔබම මේ ඇඳුම ඇඳගෙනයි අපි ජීවිතේට මුහුණ දෙන්න ඕනේ.
නැත්තම් ඔබම හදවතින් එක ස්ථානයක පාවුල්තුමා කියන වගේ එවිට අපට බෑ අම්මා කෙනෙක් හැටියට නේද මේ කියන විදියට මාතෘත්වය ගෙනෙන්නට සමාජයට පවුලට විශේෂයෙන්ම මේ කිතුණු සභාවට ඇයි එහෙම පාවුල්තුමා කියන්නේ මන්ද ඔබ මේ වාඩි වෙලා ඉන්නේ අද දවසේ ඔබව සුවිශේෂ ලෙස දෙවි පියාණන් වහන්සේ තෝරගත්ත දරුවෙක් කරලයි. ඔබ අද අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, සීයා කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපි හැමෝම මාතෘත්වයක් ලැබුවා වූ දරුවන්. ඊටත් වඩා සුවිශේෂත්වයක් දෙනවා දෙවි පියාණන් වහන්සේ තෝරගත්ත දරුවෙක් හැටියට අද දවස ඔබව නැවුම් ස්වභාවයකින් ඔබ උන්වහන්සේ තබලා තියෙන මේ ජීවිතේ වැදගත්කම තියෙන මේ ජීවිතේ වටිනාකම් අපි තුලින් කොහොමද අපි නිරූපණය කරන්නේ මෙයට මම නිරූපණය මෙය මාංශවත් කරන්නේ කොහොමද ඔබ මවක් හැටියට පාවුල්තුමා එකයි කියන්නේ මේ පවුලේ දෙමව්පිය මේක තමයි ඉවසීම කියන්නේ සමහරක් වෙලාවට අම්මලාට අපි කියනවානේ මොකද වෙලා තියෙන්නේ අම්මා කෙනෙක් කියන්නේ දරා ගන්න කෙනෙක් නේද ස්වාමි පුරුෂයා දරුවෝ ගෙදර සියලු වැඩ නේද අනිකුත් දේ ඔක්කොම අම්මා කෙනෙක්ගේ අතින් කලමනාකාරීත්වය වෙනවායයි කියන එකයි මගේ යටහත් වූ ආඩම්බරය හැබැයි තියෙන වටිනාකම තමයි පාවුල්තුමා කියන විදියට පවුලේ දුර්වලකම් ඔබ මා දරා ගන්නවද මේකයි සිතින් දරා ගන්නවා කියන්නේ පාවුල්තුමා ඉවසීමෙන් දරා ගන්නවා කියන්නේ අපි දරුවෙක්ට මගේ අම්මේ තාත්තේ නේද මේ දරුවෝ අද අම්මලා දිහා බලන්න මගේ පුතේ දුවේ නේද ඔබට අම්මා සමහරක් වෙලාවට මේක අපි සැබෑවක් විය යුතුනේ නේද මම ඇතුළුව අපි බොහෝ වෙලාවට දරුවට තරවටු කරන්නේ කොහොමද නේද යමක් පහදලා දෙන්න අපි උත්සාහ කරන වෑයම නිෂ්ඵල වෙන්නේ ඇයි ඔහුන් අපිව අතහැරලා මමත්වයේ තීරණ වලට යන්නේ ඇයි ඔහුන්ට හිතෙන්නේ යම් තරුණ වයසකට ආවහම මේ අම්මා තාත්තට වඩා මගේ යාළු මිත්‍රයා යම් කෙනා හොඳයි කියලා මගේ අම්මේ තාත්තේ අපි දඬුවම් කරන්නට යන්නේ මේ පාවුල්තුමා කිව්වා වූ මේ දරා ගැනීම පැලඳ ගැනීමෙන් නෙමෙයි බොහෝ වෙලාවට ඔබ එහෙම වෙන්නේ නැති නමුත් මගෙන් මග හැරුණු වෙලාවල් තිබෙනවා අපට අර දරා ගැනීමේ එක ප්‍රමාණයක් එනකොට අපි දරුවන්ට කියනවා මොනවාද කියන්නේ නේද ඔබ බලන්න ඔබේ දරුවට දුර්වලකම දරාගෙනද මගේ පුතා මගේ දුව ගෙදරට මොනවාද ප්‍රගති වාර්තාව රිපෝට් එක ගෙදරට අරන් එනකොට අපි කන්ඩිෂන් දාලානේ තියෙන්නේ නේද ටියුෂන් ඇරලා තියෙන්නේ පුතේ 75න් මෙහා ඉතින් අරගෙන එන්න එපා. ඇයි අර සිරියාවති කමලාවතිගේ ඒ ගන්න මට්ටමත් එක්ක අපි කම්පෙයාර් කරනවා. හැබැයි මගේ අම්මේ තාත්තේ ඔබ දරුවව බාර ගන්න ලෑස්තිද ඒ දුර්වලකමේදී මේක තමයි පාවුල්තුමා කියන්නේ. ඔබ ඒ දරුවා ලකුණු 20ක් අරගෙනත් එනකොට මේ මල් දීලා පිළිගත්තා වගේ දරාගෙන වැළඳ ගන්න පුළුවන් නම් ඔබේ ස්වාම පුරුෂයා වරදිනකොට නේද මගේ ආදරණීය ස්වාම පුරුෂයනි කාන්තාව දුර්වල වාචනයක් පාවුල්තුමා කියනවා ඔබට උගන්වන්න ඈත් සමග යාඥා කරන්න ඈත් එක්ක බයිබල් ස්ටඩි යන්න මෙය තමයි දරා ගැනීම බලන්න අපේ පෞල් සංස්ථාව කිතුණු පරිසරයක තරම් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට පවුලකට දෙන්න තරම් උපදේශන බයිබලෙන් පිට මන් ලෝකේ
කොහෙවත් මගේ වයස අඩු ඇති. නමුත් මම අහලා නැහැ මගේ ආදරණීය අම්මේ. මම හැම දෙයක්ම බලනවා අර බෙරිය සභාවේ ස්වරූපයෙන්. Back to the Bible. ටවුන් හෝල් එකේ නෙමෙයි. දිව්‍ය වචනයත් එක්ක. එනිසා මගේ අම්මේ තාත්තේ දුර්වල කමේදී මේ පාවුල්තුමා කියනවා වගේ 13 වෙනි පදේ සමාව දෙන්න. ඔබ සමාව යදින්න. මම මේක කියන ඔබට මේ වචනයත් එක්ක කරන්න. ආඩම්බර කමින් සමාව යදින්න. මේක තමයි කිතුණු වෙනස. අපි කැමති නෑ සමාව ගන්න. මං ඊයේ මගේ දුවගෙන් සමාව ඉල්ලුවා. මොකද ඊයේ යම් ස්ථානයකට යන්න තිබ්බා මගේ ස්වාම පුරුෂයාටයි මටයි විතරයි ඒ ආරාධනය ලැබුණේ. නමුත් යා යුතුයමයි අපි උත්සාහ කරන අපේ දරුවන් බොහෝ 99%ක්ම මාත් එක්ක සකුන්තලා සහෝදරිය ඉන්නවා. මම ස්වේච්ඡාවෙන් කරන යම් වැඩකට යනවා නම් මගේ ස්වාමි පුරුෂයාත් එක්ක දරුවෝ තබලා පිටත් වෙන්න. ඔහු බැහැර වෙනවා නම් මමත් එක්ක දරුවෝ තබලා පිටත් වෙන්න. ඊ දවසේ හරිම වේදනාවෙන් මං ඔහුව තබලා ගියේ. මං කො පුතේ පොඩ්ඩක් පරක් වුණා. ඒ දේව මේ පැයක් පරක් වෙලයි පටන් ගත්තේ මට සමා වෙන්න. ඇයි අපට මම නොකරන දේ මම මේ ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ ඔබට කියන්න බයයි මගේ අම්මේ තාත්තේ. අපි රංගපාන ජීවිතයක් නේද? අපි පෙළඹෙන්න එපා. මේක වැදගත්. ආඩම්බර වෙන්න සමාව ගන්න. එවිට ඔබට සමාව දෙන්නේ දරුවෝ ඇවිල්ලා වැළඳගෙන මගේ අම්මේ මට සමා වෙන්න. අපිට මේක කිසිම පැත්තකට බෙදන්න බෑ. දරුවෝ වැරදි, දරුවෝ හිතයි අම්මලා වැරදි. නේද? ස්වාම පුරුෂයයි භාර්යාව වැරදි. මේ එකක්වත් වැරදි නැහැ. මේ පැලඳ ගැනීම පාවුල්තුමා කියන මේ කියන ජීවිතයේ අගය කිරීම නැත්තම් මේ ධනාත්මක දේවල් අපි සුදු බයිබලයත් එක්ක නොයන එකයි මගේ දුවේ පුතේ අපිට තියෙන දේ. අපි හැම නිතරම බලමු. අපි උදාහරණ මං හිතනවා මේ මාසේ කාන්තාවන්ට උදාහරණ ගොඩක් තිබ්බා. මං ගොඩක් ඇහුවේ නැහැ. මං අහන්නේ නැහැ මේ මාසේ. මොකද හැම දවසකම අපි අහන්න ඕනේ. නැත්තම් අපි ෆේල් විච්ච කිතුණුවෝ. නේද? ඇයි අපිට දවස්පතා මෙනෙහි කිරීම අද උදෑසන මම මෙතන වාඩි වුණාම මම හැම දවසකම එහෙම මගේ ජීවිතේ මගේ පුංචි දුවේ පුතේ මේ බංකුවේ ඔබ වාඩි වෙන්න ඇවිල්ලා අද දවසේ ස්වාමින් වහන්සේගේ වචනය මට කතා කරන්නේ මොනවාද? අපේ ආදරණීය පියතුමා මට මොකද්ද දෙන්න යන්නේ? මේ වදනින් සුදාත්මයන් වහන්සේ මට උගන්වන්නේ මොකද්ද? මෙය මෙනෙහි කරන්න පුතේ දුවේ. මෙයයි ඉරුදින ඔබේ මගේ ජීවිතයට ආභරණයක් වෙන්නේ. ඒටයි අපේ පැලඳ ගැනීම අලුත් වෙන්නේ. අපේ බ්‍රෑන්ඩ් එක එතකොට මොකද වෙන්නේ? අපිට තියෙන එක බ්‍රෑන්ඩ් එකයි පුතේ. ඒක ඔපනංව ගන්න පුළුවන් එතකොටයි. අනිසා මගේ ආදරණීය අම්මේ තාත්තේ ඔබ වෙනුවෙන් මං අහනවා කී වරක් ස්වාමීන් වහන්සේ සමාව දීලා තියනවාද? ඇයි අපි මේක ගතානුගතික හැටියට කියවන්නේ? ඔබ හැම හිතන ඇති. ඔබ හැම ඉරුදින දවසකම මේ පාඨයන් ටික කියවනකොට මං හිතනවා අපේ ගෞරවනීය පියතුමාට මේ තරම් මාංශවත් වෙච්ච මේ තරම් සුභාරංචිය ගෙන යන ඒකත්වයේ සභාවකට තවත් වෙහෙසීම අවශ්‍ය නැහැ. ඇයි මේ පද ටික මෙනෙහි කරනකොට පුතේ දුවේ ජේසු අපට සමාව දුන්න විදිය දැනෙන්න ඕනේ. ඒකයි මං ඔබ මේ මොන පසුබිමෙන් ආවත් ඔබ මේ පැලඳ ගැනීම ඇතුවයි මෙතන වාඩි වෙන්න ඕනේ. නැත්තම් අපිට තියනවා මේක අපි ආඩම්බරෙන් කටපාඩමෙන් කියනවා සමාව යදීම නේද? නමුත් ඔබ මේ ජීවමාන ආභරණයක් කරගන්න.
ඒ විට ඔබට හරි පහසුයි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට අපේ බැඳීම් තුල යන්න දරුවට ආදරය කරන්න සභාවට මේ දේවස්ථානයට ඔබ ආදරය කරන්න ගරු කරන්න ඇවිල්ලා අපට බෝඩ් දාන්න ඕනේ කියන්න ඕනේ මේ අපේ ජීවිතේ සැබෑව කරගන්නට ඔබට මට වාසනාවන්ත කිතුණුවන් වන්නට පුළුවන්. ඒකයි අද දවසේ ප්‍රේමය අනිත් එක බලන්න මේ ප්‍රේමය කියන එක තොර කිතුණු දහමක් නෑ. සාමාන්‍යයෙන් ලෝකෙට ගියාම කියනවා මොකද්ද කියන්නේ පුතේ දුවේ? ගීත ලියවිලා තියෙන්නේ 99% ප්‍රේමය ගැන. මම ආයෙත් කියනවා මම යනවා වෙරි සභාවට. ප්‍රේමය නොමැති කිතුණු ජීවිතයක් නෑ. ප්‍රේමය නොමැති අනුශාසනාවක් නෑ. ප්‍රේමේ නොමැති පුතේ දරුවෙක් නෑ. අපි මේ ඔක්කොම ගොඩ නැගිලා තියෙන්නේ අපිට වරදින්නේ මේකෙන් නැති වුණාම සහ මේක ඇති වුණාම සියල්ල සඵලත්වයට යනවා. ඒකින්ද මෙන්න මේ ප්‍රේමය තුල යන විට මේකට මං කියනවා පුදුම බැඳියාවක් තියෙනවා. ප්‍රේමයත් එක්ක මොකද්ද? සමාදානයට. අයි මං එහෙම කියන්නේ ඔබේ සිත මෙන්න මේ කාරණාව දෙකෙන් නිදහස් වෙන්න යනවා. එකක් තමයි කනගාටුවෙන් සහ බියෙන්. පෞල්තුමා එකයි මේ 15 වෙනි පදේ කියන්නේ. ඔබේ සිත ආණ්ඩු කරගන්න. අද මව්වරුන්ගේ දිනේ අපි ගොඩක් වෙලාවට කරන්නේ දරුවන්ව ආණ්ඩු මට්ටු කරනවා. මගේ වැඩිහිටි අම්මලා තාත්තලා ඉන්නවනම් අපට තිබ්බා පැරණි නිවස්වල මොනවාද නිවසේ ආහාර ගන්න විට ගෙදරින් පිටත් වෙන විට හරි හොඳ දේවල් මම අද දවසේ මම හරිම ආසයි ඔබේ සභාවේ වත් පිළිවෙත් වලට. මොකද අපි කවදාවත් බයිබලයේ කියවන්න ආවේ නැහැ. කියවන්න ඉස්සෙල්ලා අපට තිබ්බ තරුණ සමිතියට කවදාවත් මේ රීඩින් එක දෙන්නේ නැහැ. දේවගැත්තුමා විනාඩි 20කට කලින් ඇවිල්ලා කියවන්න ඕනේ දේවගැත්තුමා ඉදිරියේ. වචන වරදින්න බෑ. මේ දේවල් හොඳයි. ඇයි? එතකොට අපි ආණ්ඩු මට්ටු කරගන්නවා නේද? මේකෙන් තමයි අපේ හික්මීම ඇති වෙන්නේ. අද වෙලා තියෙන්නේ මේකේ අනිත් පැත්ත. සිත ආණ්ඩු මට්ටු වෙලා නෑ. මගේ තරුණ දරුවෝ ඉන්නවා. ඔබව ආණ්ඩු මට්ටු කරන්න කවුරුත් එන්නේ නැහැ. ඇයි? ඔබ සිත ආණ්ඩු මට්ටු කරගත්තොත් අමුතුවෙන් ඔබව ආණ්ඩු මට්ටු කරන්නේ නැහැ. මේ සිත අම්මා කෙනෙක් හැටියට තාත්තා කෙනෙක් හැටියට මේ පාවුල්තුමා කියන විදිහට අපි ආණ්ඩු කරගන්න ඕනේ. සමහරක් වෙලාවට අපි ගුරුවරු හැටියට අම්මලා හැටියට සමිති නායකයෝ හැටියට හරි ආසයි සහ අමුතු ජවයක් එනවා නායකත්වයට ආව අනිත් කෙනාව ආණ්ඩු කරන්න. මේක ඇත්ත. ස්වාමීන් වහන්සේ නායකත්වයක් දෙනවා මඟ පෙන්වන්න. හැබැයි ආණ්ඩු මට්ටු කරගන්න ඕනේ කොහෙද? සිත. මේක ආණ්ඩු මට්ටු නොකරගෙන ඔබම අනිත් අයව ආණ්ඩු මට්ටු කරොත් එය පිළිපදින්නේ නැහැ. වචනය ඊටමත් පැහැදිලිව ඔබම ඉගෙන ගන්න ඕනේ. ඒකින්ද මගේ ආදරණීය අම්මේ තාත්තේ ගුරුවරුනි පාවුල්තුමා කියන අයුරෙන් ඔබගේ නිවස බලන්න. ඔබේ හිත ඔබ යම් ප්‍රකාශනයක් කරන්න ඉස්සෙල්ලා හිතෙන් අහන්න. ඔබ ආණ්ඩු කරන්න යාව. ඇයි මං එහෙම කියන්නේ ඔබට? මේ සිත තුල කවුද ඉන්නේ? මේ අපේ හදවත මොකක් කියලාද කියන්නේ? ස්වාමින් වහන්සේ වැඩවසන මාලිගාව. එහෙනම් අපට ආණ්ඩු මට්ටු කරගන්න වෙනවා. විමසන්න වෙනවා. සමිඳුනි මම මේ කියන වචනය කිව්වොත් අපි පොඩ්ඩක් නවතිමු. විනාඩි 2ක් පරක්කු වෙයි. නේද? අහන්න මගේ දුවේ පුතේ මං අම්මට මේක අම්මා කියද්දී මම බෑ කියලා කියන්නේ ඉස්සර වෙලා යමක් ඉල්ලන්න ඉස්සෙල්ලා අම්මට පුළුවන් නම් මේක අරන් දෙන්න හරි මේක කියලා කිව්වොත් ඕගොල්ලෝගේ අම්මා තාත්තා දෙන උත්තරේ වෙනස් පුතේ. ඔබ ගෞරවනීය පියතුමා කිව්වා වගේ අන්තර්ජාලය හරහා සියලුම අධ්‍යයනයන් වල යෙදෙනවා. සබත් පාසල් පවා මෙවන විට
මමත් ඇතුළුව දරුවන්ට ගෙන යනවා. හැබැයි මගේ දුවේ පුතේ ඔබ කිසි දවසක මම කියන්නේ දරුවෝ වුණාම නෙමෙයි අපේ වැඩිහිටි මේ ළඟදී මම ඇහුවා ඉතාමත් ප්‍රසිද්ධ මාත් එක්කම මගේ මිතුරියගේ ස්වාම්පුරුෂයා වැඩ කරනවා ලංකාවේ යම් තැනක. ඇය මාත් එක්ක බෙදාගත්තා මේ අන්තර්ජාලය නිසා ඔවුන්ගේ කාලය ඔවුන්ගේ විශ්වාසනීයභාවය නැති වෙලා යන විදිය. ඉතින් මගේ දුවේ පුතේ මම ආදරණීය ආයාචනයක් කරන්න කැමතියි. අම්මා කෙනෙක් විදියට අන්තර්ජාලය අද අපි ඔබට මොකද වෙලා තියෙන්නේ? ලැප්ටොප් එක අපගේ ස්මාර්ට් ෆෝන් එක ඔබ අතට දෙන්නේ ඇයි? ඉතාමත් විශ්වාසවන්තව මගේ පුතේ දුවේ. ඇයි? මගේ දුවගේ පුතාගේ සිත ස්වාමින් වහන්සේ තුලම තබාගෙන මේ පාවිච්චි කරන්න කියන්නේ. ඒකින්ද මගේ දුවේ පුතේ හොරෙන් හරි යමක් කරන්න හිතුනේ. එහෙමනේ හිතෙන්නේ සිත නෙමේක නේද? හිතට හිතෙනවා මේකත් බලන්න පුළුවන්. හිතට කියන්න ආණ්ඩු කරන්න මගේ දෙවියන් වහන්සේ වැඩ සිටින ස්ථානය මෙතන. එවිට පුතේ දුවේ මේ අම්මා ඔබව අමාරුවෙන් මේ ලෝකෙට ගෙනෙල්ලා ඔබ උසස්ම තාලෙට යනකොට දැසෙන් කඳුළු වැටෙනකොට මගේ දුවේ පුතේ ආඩම්බරව කියනවා මේ මගේ දුව. එතකොට අපිට මේ දේව වචනේ සත්‍යතාවයක් වෙන්නේ ගීතාවලියේ දෙවියන් වහන්සේ දුන්නේ උරුමේ දරුවා. කරුමයක් නම් කියලා කියන්න ඉඩ තියන්න එපා. චූටි නංගිට මල්ලිට උගන්වන්න අම්මා ගෙදර නැති විට පුතේ දුවේ මගේ අම්මගේ හිත රිද්දන්න එපා මල්ලියේ නංගියේ. මේ සභාව ඉදිරියේ ඔබ ගායනා කරා වගේම නේද? ඔබ නිවසේදීත් ඔබ යන හැම ස්ථානයකදීම ඔබ මේ සිතේ තබා ගන්න. ඉතින් මගේ ආදරණීය අම්මේ තාත්තේ මම ඔබෙන් ඉල්ලනවා මේ පාවුල්තුමා කියනවා වගේම ඔබ ආණ්ඩු මට්ටු කරන්න නම් මොකද්ද දැනගෙන ඉන්න ඕනේ? මොනවද දැනගෙන ඉන්න ඕනේ? ඔබට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඔබට නායකත්වයක් දරන්න බෑ. මම මේ කියන තැන ඔබ සමත් වෙලා නැත්තම් ඔබ බයිබලය අධ්‍යයන නොකරනවා නම් ඔබේ දරුවට බයිබලය කියලා දෙන්නේ නැත්තම් ඔබේ දරුවත් එක්ක බයිබලය කියවන්නේ නැත්තම් ඔබ නායකත්වයේ නෙමෙයි. ඔබ යහපත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද මගේ ආදරණීය අම්මේ තාත්තේ? ඔබ වචනේ දන්නේ නැත්තම් මොකෙන්ද අපි ආණ්ඩු මට්ටු කරන්නේ? කෙවිතෙන්ද? ස්වාමීන් වහන්සේගේ වචනය කියන කෙවිත ගහන්න මැරෙන්නේ නැහැ කියලා. හැබැයි ඔබ ඒක දැනගෙන තමයි ගන්න ඕනේ. ප්‍රශ්නේ එකයි මගේ අම්මේ තාත්තේ. ඔබට ඔබ දරුවට යමක් පහදන විදිය තියෙන්නේ දේව වචනය. ඔබ ඒ අධ්‍යයනය කරන්න මං හිතනවා ඔබේ මේ අපගේ මං එකක කිතුණු සභාව වාසනාවන්ත ආශිර්වාද ස්ථානයක්. ඔබ වචනේ ඉගෙන ගන්න කියවන්න ඔබේ ගෞරවනීය දේවගැතුමාගෙන් ඔබ මං කියන්නේ මේවා ආඩම්බර අයදීම්. දේවගැතුමනි මගේ නිවසේ වචනේ දන්නේ මම තරුණ වයසේ නායකත්වයේ දන්නකොට මගේ සභාවේ මට උගන්වන්න වුණා අවුරුදු 60 40 මේ අයට මගේ ගෞරවනීය දේවගැතුමා නම් කෝ චම්පි ඔබ පැය භාගයක් බයිබල් ස්ටඩි එක බාර ගන්න. මේ අයි කිතුණු වටිනාකම්. මේ නොදැනුවත්ව නම් ඔබට එය කරන්න බෑ. මගේ ආදරණීය මේ උදෑසන ආයාචනය ඉල්ලීම මව්වරුන්ගේ දිනය අම්මා කෙනෙක්ගේ ගෞරවය තාත්තා කෙනෙක්ගේ ගෞරවය වැඩි වෙන්නේ එතකොටයි. නැත්තම් පෙරලා අපේ දරුවන්ට මොකක්ද අපි දෙන්න යන්නේ? ඉතින් මගේ දුවේ පුතේ ඔබත් ඔබේ අම්මා තාත්තට උදව් කරන්න අමතක වෙයි. අම්මේ තාත්තේ අපි අනිත් දේවල් මතක් වෙනවා වගේම කියන්න පුතේ මොකද්ද නාට්‍යයේ 8:00 නම් අම්මේ අපි පැය භාගයක් යාඥා කරමු. විනාඩි 5ක් යාඥා කරමු. මේ අය පුතේ අම්මට තාත්තට දෙන තෑග්ග. මේක ඔබ කරන්න උදව් කරන්න නේද? ඔබගේ උදව්ව මේ ඒකත්වය අවශ්‍යමයි. ඉතින් එහෙම නොවුනොත් මගේ අම්මේ
ඔබ දරුවට ආණ්ඩු මට්ටු කරන්නේ සත්තුන්ගේ නම් වලින්. මූතරම් එහෙම නෑ මන් දන්නවා එහෙම කියන්නේ නෑ. නමුත් කියවෙන්න පුළුවන් මං කියන්නම් එහෙම නේද? මූතරම් හරකෙක්, මෝඩෙක්, හිවලෙක්, ගෙම්බෙක් නේද? ඉතින් සත්තු වත්තම මතක් කරනවා. එහෙම අපි කියන්නේ නමුත් කියවෙන්න පුළුවන් නේද? ඒකින්ද එවැනි තත්වයකට ඔබ මේක දරුවන්ට විතරක් නෙමෙයි නේද? සමහරක් වෙලාවට ඔබ මුදුවක් දාලා පැලඳගෙන ආපු භාර්යාවටත් ස්වාම පුරුෂයාටත් මේ තරම් මේ මොන හරකෙක්ද කියලා කියවෙන්න පුළුවන් මගේ අම්මේ තාත්තේ. මේක ආණ්ඩු මට්ටු කරගත්තේ නැත්තම්. ඒකින්ද මගේ පුතේ දුවේ ආදරණීය මමත් ඇතුළු අපේ නිවස මෙවැනි මාතෘත්වය පෙරදරි කරගත්ත කිතුණු පවුලක යේසුස් සමිදානන් ජනිත වෙච්ච මේ පැලඳ ගැනීම ඇති කරගත්ත නිවසක් කරගන්නට අද දවසේ මේ මාතෘත්වයට ගරු කරන මගේ ආදරණීය දුවේ පුතේ හැම දවසකම ඔබේ ගැයුවා වගේම මේ ගමන යන්නට උදව් කරන්න. එවිට ඔබ ස්වාමීන් වහන්සේගේ උරුමේ දරුවෙක් ඔබ ලැබුවා මේ අම්මා තාත්තා ඔබට මුතුමැණික් වගේ. ඉතින් මම මේ පුංචි කවිය මම උපුටා ගත්තා. මේ කවිය මම තාලයක් නම් දන්නේ මම වචන ටික ඔබට කියන්නම්. මම යම් උපුටා ගැනීමක් ගත්තින්ද නොකලා නොවේ සරදම් හදවතේ නැගුණේ සුසුම් සමාජයේ උනේ නම් උතුම් පරවී යයිද මෙවන් කුසුම්. ඉතින් මගේ අම්මේ තාත්තේ මටත් කියන්න තියෙන්නේ මේ කුසුම් පර වෙන්න දෙන්න එපා. මල් වගේ කුසුම් වගේ දරුවනේ ඔබේ අම්මා තාත්තට කඳුලක් ඉතුරු කරන්න එපා. අද වගේ උතුම් දවසක ස්වාමින් වහන්සේගේ වචනය අපට මෙලෙස පහදා ගන්නට මේ තුල මම ඔබට යලිත් ඉල්ලනවා ඔබ අලුතින් පැලඳගත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න. මගේ පුංචි දුවේ පුතේ ඔබ මේ අම්මට යම් දවසක ආඩම්බර කමේ කඳුළු හලන්නට ආඩම්බරව කිතුණු ජීවිතයක ගමන් කරන්නයි කියන එකයි මගේ ආදරණීය පැතුම. ඉතින් මේ වචනය මෙනෙහි කරමින් ඔබ ජීවිතයේ හෙට දවසට මුණ දෙන්නට ඔබ මා ඇතුළු කිතුණු මුළු සභාවට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යේසු පිටයි. අපි මොහොතක් හිස් නමය ආඥා කරමු. දයාවන්ත දෙවි පියාණනි ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ සුද්ධ වූ අනුගු වචනයට ස්තුති කරනවා. එයින් අපට හැඩගැහෙන්නට එහින් අපට දුන්නා වූ මව් පදවිය පීතෘත්වය දරුකම සහ සමාජයේ වැටිහිටිකම අපට දුන්නා වූ සියලු දේ ඔබ වහන්සේ උරුම කර දුන්නු සියලු තත්වයන්හි සැබෑව දකින්නට වචනයට පෙරලා සිත යොමු කර ගනිමින් මේ ඔබ වහන්සේ අපිව නිදහස් කළා වූ ජීවිත ගමනේ අපි මෙනෙහි කරන්නා වූ මේ චතාරිත කාලයේ ඔබ වහන්සේ අපට උරුම කර දුන් ගැලවීම අත්දැකීමින් ඒ චරිත පුජ්‍යල භාවයන් වර්ණවත් කර ගන්නට මේ උදෑසන අපි එකිනෙකාට ඔබගේ කරුණාව දානය කළ මැනව. මේ සියල්ලක් යදින්නේ අති උතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමය නිසාමයි. ආමේන්. අප නැගිට අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවිඳුන් කෙරෙහි අපි විශ්වාස කරමු. ස්වර්ගය හා පෘථුවියද පෙන් නොපෙනෙන සියල්ලම වාදල සියලු බල ඇති පිය වූ දෙවිඳුන් කෙරෙහි අපි විශ්වාස කරමු. දෙවිඳුන්ගේ ඒකජාත පුත්‍ර වූ සෑම කාලයකම පෙර ශෝකේ පියාණ්ඩ දා වූ දෙවියන්ගෙන් වන දෙවිඳු ආලෝකයෙන් වන ආලෝකය වූ සැබෑ දෙවිඳුන් වන සැබෑ දෙවිඳු
නොමන ලද ජනිත කරන ලද්දා වූ පියාණන් එකම ස්වභාවය ඇත්තා වූ සියල්ල මැව්වා වූ එගන් ස්වාමී ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමු. උන්වහන්සේ මනුෂ්‍ය අප සහ අපගේ ගැලවීම උදෙසා ස්වර්ගයෙන් බැස ශුද්ධාත්මයන්න් කරුණ කොටගෙන මරිය නම් කන්‍යාවගේ මිනිස් බවගෙන මනුෂ්‍ය අපදිස්සා පොන්තිස් පිලත් ඇටතේ කුරුසේ එනගසුන් ලැබ වද වේදනා විඳ ඉක්ුත් වී තැන්පත් කරනු ලැබ තුන්වෙනි දින ශුද්ධ ලිවිලි පරිදි නැවත නැගිට ස්වර්ගයෙන් නැගී පියාණන්ගේ දකුණු භාගයේ වැඩ ඉඳින බවද ජීතුනා මලවුන් විනිශ්චය කරන පිණිස තේජසින් නැවදෙන බවද උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැති බවද අපි විශ්වාස කරමු. පියාණන් වහන්සේ නික්මන පියාණන් සමග වන්දනාවත් මහිමෙන් ලබන ප්‍රවාචකරුන්මෙන් කතා කළ ස්වාමී වූ ජීවනදායක වූ ශුද්ධාත්මයන් කෙරෙහිද අපි විශ්වාස කරමු. එක වූ ශුද්ධ වූ කතෝලික වූ අපොස්තලික වූ සභා කෙරෙහිද අපි විශ්වාස කරමු. පව්කම පිණිස එකම බෞද්ධ ස්නාපනයක් ආය පිළිගනිමු. තවද මලුන්ගින කිටීමද මතු පැමිණ සදාතන ජීවනයේද ආය බලාපොරොත්තු වෙමු. ආමේන්. ජනයදු අපේ දෙමව්පියන් ගැන යාඥා කරමු. මේ ලෝකයට ඉපදින සෑම මිනිසෙකුටම සහ සත්වයෙකුටම ඇති වටිනාම සම්පත තම දෙමව්පියන්ය. ආදර ඇති ජේසුස් වහන්සේ මෙම ආශිර්වාදයට ස්තුතියි. අපේ අම්මා සහ තාත්තා ගත කරන වෙහෙසකාරී ජීවිතය සහ අප වෙනුවෙන් කරන කැපවීම ගැන අවබෝධයකින් සිට ඔවුන් හට ශක්තියක් වීමට දරුවන් වන අපට මතක් කරන්න. ඔවුන් ගත කරන යහපත් ජීවිතවලින් ආදර්ශ ලබා ගනිමින් අපේ ජීවිත හැඩවස්වා ගන්නට අපට මඟ පෙන්වන්න. අපේ දෙමව්පියන්ගේ ශාරීරික සහ මානසික සුවය ගැන ඔබ වහන්සේට යාඥා කරනවා. ජීවිතයේ සැඳෑ සමයට ලංවන ඔවුන්ට තිබෙන ලෙඩ දුක් සහ ප්‍රශ්න ඔබ වහන්සේට බාර කිරීමට ඔවුන්ට මඟ පෙන්වන්න. දරුවන් වන අපටද දෙමව්පියන්ටද කීකරු වන්න සහ ගරුබිය දක්වන්න පුරුදු කරන්න. ඔවුන් වයස්ගත වන විට හොඳින් රැක බලා ගැනීම අපගේ යුතුයකම බව වටහා දෙන්න. අප දෙවියන් වහන්සේ ඉදිරියේ දරුවන් වෙනුවෙන් මැදහත් වෙමු. ආදරණීය දෙව් පියාණනි, ඔබ වහන්සේ අපට වටිනාම සම්පත වන දරුවන් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමු. දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව, රැකවරණය, මඟ පෙන්වීම උදෙසා සෑම මොහොතකම දේව දූතයන් නෙවන මෙන් ඉල්ලා අපි දෙවිඳුන් යදිමු. දරුවන්ට අවශ්‍ය ආදරය, කරුණාව නිරන්තරයෙන් දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, සමාජයෙන් ලබා දෙන මෙන් ඉල්ලා අපි දෙවිඳුන් යදිමු. මෙම වසංගත සමයේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආරක්ෂාකාරීව සිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම්, අනාගතයට ගැළපෙන අධ්‍යාපන ක්‍රියාවලිය නිදහස් කරන මෙන් ඉල්ලා අපි දෙවිඳුන් යදිමු. මෙම කාලයේ මානසික, කායික වශයෙන් පීඩාවට පත්ව ඇති දරුවන් වෙනුවෙන්ද තම දෙමව්පියන්ගේ ආදරය, රැකවරණය අහිමිව සිටින දරුවන් වෙනුවෙන්ද අපි දෙවිඳුන් යදිමු. ළමා නිවාසවල දරුවන් හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට අවශ්‍ය සියලු දේ වෙනුවෙන් අපි දෙවිඳුන් යදිමු. අපේ රට ගැන ආඥා කරමු. සියලු ස්වභාවික සැප සම්පත් වලින් යුත් රටක් අපට ලබා දෙන නිසා පියාණෙනි ඔබට ස්තුති වෙනවා. සෑම ආගමක සහ ජාතියකට අයත් ජනතාව ගැන යාඥා කරනවා. රට තුළ සමගිය සහ සංවර්ධනය ඇති කිරීමට තේරීපත්ව සිටින ජනාධිපතිතුමා ඇතුළු සියලු බලධාරීන් හට ඔබ වහන්සේගේ දිව්‍යඥානය ලබා දෙන්න. ඔවුන් මත පැවරී තිබෙන වගකීම් සහ යුතුයකම් හමුවේ සාධාරණ හා ස්වාධීන රටක් ගොඩනැගීමට ඔවුන්ව මෙහෙයවන්න. නොයෙක් පීඩා විඳින මහජනතාව ස්ථිර සහනයක් හා රටේ පවතින නොයෙක් අර්බුදවලට විසඳුම් සෙවීමේදී තමාට පෙර රට යන සිතුවිල්ලෙන් කටයුතු කිරීමට බලධාරීන්ට මතක් කර සිටින්න. සියලු ජාතීන් සහ ආගම් භේද නොතකා ශ්‍රී ලාංකික ජනතාවක් හැටියට තම රටට ආදරය හා ගෞරවයක් ඇතුව අප ජීවිත ගෙන යන්න උදව් කරන මෙන් යාඥා කරමු.
අපි රෝගීන් වෙනුවෙන් යාචනා කරමු. විවිධ වූ රෝගවලට ගොදුරු වී සිටින පුද්ගලයන් හට අවශ්‍ය ඖෂධ හා අනෙකුත් පහසුකම්ද ඔවුන් වෙනුවෙන් කැපවන්නා වූ වෛද්‍යවරුන් ඇතුළු අනෙකුත් සියලු දෙනා වෙනුවෙන්ද ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා වෙනුවෙන්ද අපි දෙවිඳුන් යදිමු. අපි ගොවියන් වෙනුවෙන් යාචනා කරමු. ගොවි ජනතාවට ඔවුන්ගේ වගාවන් නිසි ආකාරයෙන් කරගෙන යාමට අවශ්‍ය බීජ පොහොර තාක්ෂණය ලබා දෙන මෙන්ද ඔවුන්ගේ අස්වැන්න මිලදී ගැනීමට නිසි වැඩපිළිවෙලක්ද ඔවුන්ගේ වගාවන් වනසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පහසුකම්ද ඔවුන්ගේ පවුල්වල සුබ සාධනය උදෙසාද අපි දෙවිඳුන් යදිමු. අපි සභාව වෙනුවෙන් යාචනා කරමු. අපගේ සභාව මෙන්ම අනෙකුත් සභාවන් වෙනුවෙන්ද අගරදුගුරුවරුන් රදුගුරුවරුන් පියතුමන්ලා ඇතුළු සේවය කරන සියලු දෙනා වෙනුවෙන්ද පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ විනිශ්චය ඉක්මන් කරන ලෙසද එයින් පීඩාවටපත් සියලු දෙනා වෙනුවෙන්ද අප කිතුණු ජනතාවගේ ආරක්ෂාව උදෙසාද අපි දෙවිඳුන් යදිමු. මේ සතිය උපන්දින සමරන සියලු දෙනාව වෙනුවෙන් අපි ආඥා කරමු. අද දින උපන්දිනයේ සමරන රාජලෙච්චිමිවත් 16 වෙනි දින උපන්දිනයේ සමරන ලකින් හෙට්ටිආරච්චි නිලේන්ද්‍ර අබේවර්ධන දෙදෙනාවත් 19 වෙනි දින උපන්දිනයේ සමරන සංජුල තිලාන් සහ ශානක ඩි සිල්වාවත් 20 වෙනි දින උපන්දිනයේ සමරන ඇන්ජලෝ මේරීන් ඩි සිල්වා ඇතුළු සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබෙන සීලා අපි දෙවිඳුන් යදිමු. සමදිනිය අපේ ආඥා සුවමනව. අපි මොහොතක් නිහඬව අපි කින්කාගේ පුද්ගලික ඉල්ලීම් ගැන ආඥා කරමු. පියනබගේ රාජ්‍ය මේ කාලෙක් මං කර මැනව ශුද්ධාන්ගේ සදාකාලික සමීකම කෙසේ ප්‍රාණත් ලැබුව අපද ඔබගේ සියලු දාස දාසීන් අපේ මැදාත්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තේජෝ මහිමිනුත් නැවතී මිදිත් මන් දකින්න පින් සපට වරදන මැනව ආමෙන්. ජේසුස් ස්වාමීන් වහන්සේ වැඩිය මැනව. සමිඳුනව සමගයි ප්‍රේමාන සහෝදර සහෝදරයන් අත්‍රාමේ පාතමෝ ඉති කාර්යයෙන් මෙතනමු මන්ත්‍රාමේ ආමේ මෙදිගන් වහන්සේ කියේ
අපි පිටීමේ ගීතිකාව ගායනා කරමු. නිති සගදුතුන් ගෙන පුද ලබන දෙවිඳුනේ ඔබ ඔබගෙන නිකුත් වෙයි මෙසියලු දෙය සොදිනේ පුදනු ඔබේ දෙය ඔබටම වැටේ සිටිනේ පූජාසන මත අප තබන සමිඳුන් ඔබ සමගයි ඔබ සමගද සමිඳුන් නන්වනු මැන හැම දෙන හදවත් දෙවිඳුන් සමිඳුට තුති පුදමු සගල වහපොළොව මැම් කරවාණනි කාරුණික පියාණනි සෑම ටිකදීම සෑම තැනකදීම ඔබට තුති පිදීම යෝග්‍ය යහපත් ප්‍රීතිදායකය ඔබ වහන්සේගේ දරුවා වූ ස්වාමී ජේසුස් වහන්සේ බහුමික ළමාවිය සඳහා මානව පවුලක අනුහසට යටත් කළසේක. ක්‍රිස්තුස් වහන්සේලා ආදරය හා නමස්කාරය හා පවුල් ජීවිත රටාව වෙනුවෙන් මරියතුමිය හා ජෝසප්තුමා ආදර්ශවත් බවට පත් කිරීම ගැන දැන් අපි ඔබ වහන්සේට තුති පුදමු. එසේන අපේ අඩ සුරදූතයන්ගේ අග්‍ර සුරදූතයන් ඇතුළු සියලු ස්වර්ගයේ සේනාවන්ගේ නාදය හා මුසු කරමින් අපි ඔබ පස්සමු. ඔබගේ නාමයේ මහිමය ප්‍රකාශ කරනු සඳහා ඔහු සදා මෙසේ ගයති. ශුද්ධ ශුද්ධ ශුද්ධම වූ දෙව් හිමියනි මහා බලති. ශුද්ධ ශුද්ධ ශුද්ධම වූ දෙව් හිමියනි මහා බලති. මුළු සක්වල හැම කලකම ඔබ තෙද බල මවා පාතේ. ආමේන් ආමේන්. සබලත පියාණේ සදාත් රජදාන්නේ සැබවින්ම ඔබ වහන්සේ පාරිශුද්ධනසේක. ඔබගේ සියලු දීමන හා කාර්යයන් තුළින් පරිශුද්ධත්වයේ වහන්සේ මිනිස් වර්ගයට ප්‍රකාශ කරනසේක. මුළු විශ්වස් ප්‍රජාතපු ජේසුස් වහන්සේ පරිශුද්ධනසේක. ඔබගේ දේවත්වතා ගැඹුරුදේ පවා හෙළි කරන සදාසිලත් සුද්ධාම් දින්දු පරිශුද්ධනසේක. ඔබ වහන්සේ පරිශුද්ධ සිටිනාසෙම ඔබ සමග සුද්ධ සහභාගීත්වය සිටින පිණිස ඔබගේ මුස්රුපින් ඔබ අපමාලුසේක. ඔබ ගැන පරත් අප කඩකලුටි පවා පාපවත් නොහැර දෑබර පේකුන් මග පෙන්වූසේක. මුනුරින් මගින්ද ව්‍යවස්ථා ප්‍රපේතුරුන් මගින්ද ඉතිහාසයේ මහත් ක්‍රියාතුරුන් ඔබ වහන්සේ පැවතුසේක. නිසිකල පැමිණිට ඔබ වහන්සේ ඔබගේ පුතුරුන් මගින් අපැවතුසේක.
वहाँ से आप से सब सदामे लोटे लबे आप तो लोबे में सुरपे वहाँ से मगे न्याले पाने का नुन सदाहाय प्यानी अपोदिसा कुर्सी मत मरने दुख वेदना विंदु सदा पावा दिलबु रात्रिये අප ස්වාමීන් වහන්සේ ස්වාංශ රොටියක් රැගෙන සීල බලති දෙයින් දුන්න ඔබට තුදී කඩා බෙදාගෙන සදමෙසේ පවසමින් තම ශ්‍රාවකයන් දුන්සේක ගන්න අනුභව කරන්න මේ ඔබ සදා හඳුන ලැබූ මාගේ ශරීරයයි මා සීක්‍රී පිණිස මේ සිදු කරන්න එලෙසම රාත්‍රී භෝජනාවසානදී විදුෂ බඳනගත් උන් වහන්සේ ඔබට තුදී මෙන් පසු මෙසේ පවසමින් තම ශ්‍රාවකයන් දුන්සේක ඔබ සියලු දෙනෙමින් පානය කරන්න ඔබ සඳහාද මුළුමිනි සත්‍යත පවකමා සඳහා වගුරු ලබන නවගියුස් මේ මාගේ රුධිරය මෙයයි ඔබේ පානය කරන සෑම විටම මා සීක්‍රී පිණිස මේ සිදු කරන්න ක්‍රිස්තුස් වහන්සේ ජීවනදායක භෝජනය එසේන් ප්‍යාණි භාග්‍ය ශුද්ධ මරියතුමේද ශුද්ධ මතේතුමන් සහ ශ්‍රී ශුද්ධරණහා සමග සහෝදරත්වෙන්ද ඔබ වහන්සේගේ මුළු මහා ශාසන සමග සහභාගීත්වෙන්ද මේ රොටි හා බඳුන අපි වෙත පිළිගන්නමු මුළු මහත් මේල සමග එක්වියා පුත්‍රන්ගේ මරණ සහ විජයග්‍රහණය උන්වහන්සේ ප්‍රතිසා කළා වූ සියලු දේ පිළිබඳවද අපේ ඉදිරියට සියලු දෙට අප සෝදානම් කිරීම හා ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ මරණයේ උත්ථානය හා ස්වර්ගාරෝහණයේ ප්‍රතිලාභ පිළිබඳවද තුති පුදමින් ක්‍රිස්තුස් වහන්සේගේ ආගමනයේ පසු මහා දිව්‍ය භෝජන සංග්‍රහය පිළිබඳ අපි දැඩි අපේක්ෂාවෙන් සිටිමු. තවදිතා දයවන්තු පියාණන් අපේ බස්වස්මින් අප පිටත් මේ ඔබගේ දීමන අපිටත් ඔබගේ ශුද්ධාත්මනවා උන්වහන්සේගේ ජීවනදායක වලේ කරන කොටගෙන ඒවා ආශිර්වාද කරන ලැබ ශුද්ධ කරන ලැබ අපිට අපේ පුත්‍රයන්ගේ ශරීරය රුධිරය වී ඒවා පිළිගැනීම කරන කොටගෙන අප ශරීර වශයෙන් ආත්ම වශයෙන් ශුද්ධ කරන ලැබ සදාකාල ජීවනට ආරක්ෂා කරමින් ඔබට ආඥා කරමු. මේ රොටිය කැබලි කිරීමෙන් අපි ක්‍රිස්තුස් වහන්සේගේ සිරුරේ පංකරුවන් නොවන්නෙමුද? විමුක්තදායක කිතුමන්නිකෙන් වූ යාඥාව අපි ගායනයෙන් කියමු.
සමිඳුන්ගේ නාමයෙන් වඩිනා එතුමන් හට සිත් වේවා. මහායලෙන් ජය ශ්‍රී, මහායලෙන් ජය ශ්‍රී, මහායලෙන් ජය ශ්‍රී. ලොවේ පවුදුරලන දෙව් බැටලු පොවෙනි අපට කරුණා කළ මැනව. ලොවේ අපට කරුණා කළ මැනව. ලොවේ පවුදුරලන දෙව් බැටළු පොවෙනි අපට සාමය දුන මැනව. ශ්‍රද්ධාවෙන් ළඟා වී ඔබගේ සැනසෙල්ල පිණිස විශුද්ධ සාක්‍රමේන්තුවේ භෝජනට එක්වන්න.
සමිඳුනට තුති පුදන්න මන්දේ දෙයි දානෝ යහපත්ය. අපි තිසරණේ ගායනා කරමු. ඔබ පිය දෙවි කර සරණය ගනිමි. ඔබ පිය කර සරණය ගනිමි. ඔබ සුදති දුක පුහුණුව තිබෙනවා ලබන සෙනසුරාදා. ඒ නිසා චතාරික භාවනාව ලබන සිකුරාදා සවස් 6ට යොදාගෙන තිබෙනවා. ඉන් පසුව ඊළඟ සතියේ අපි චතාරික භාවනාව පාලිත වැලිකල මහතාගේ නිවසේදී පවත්වන්න තීරණය කළා. මොකද මෙතන එන්නේ ඊටම සුළු පිරිසයි 4-5 තමයි සහභාගී වෙන්නේ. ඉතින් අපි තීරණය කළා මේ සිකුරාදා නෙමෙයි ලබන සිකුරාදා නෙමෙයි ඊළඟ සතියේ සෙනසුරාදා පාලිත මහතාගේ නිවසේදී චාතාරික භාවනාව පවත්වන්න. ඔබට මතක් කරනවා අප්‍රේල් මාසයේ 1 වෙනිදා අපගේ ශුද්ධ සතියේ මහා සිකුරාදා බව. අපි ආඥා කරමු. කර්ණවන්ත පියාණනි, ඔබ වහන්සේ අපට දුන්නා වූ අපගේ දෙමාපියන් සහ අපගේ දරුවන් ගැන ඔබට ස්තුතිවන්ත වෙන අතර එම දරුවන්ව විශ්වාසයේ පදනම මත ගොඩනැගීම සඳහා දෙමාපියන් වන අපට මඟ පෙන්වුව මැනව ඔබ වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිමු. ආමෙන්. අවසාන ආශිර්වාද සඳහා සියලු දෙනාම නැගී සිටින්න. සියලු නෝනෙක්මට දෙවිඳුන්ගේ සාමය දෙදුනා තුන් පූජ්‍ය යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ අවබෝධය තුමන්ගේ මෛත්‍රී ප්‍රේමය දෙබසි සතන් තබාග ලබම්වා. සියලු බලති දෙවි පියාණන්ගේද පුත්‍රයන්ගේද ශුද්ධාම්ගේ දාසුපත රැඳී සදාකාල පවතිවා. සාන්ත සිතින් යන සමිඳුන්ට මෙහෙ කරන්න. අපගේ අවසාන ගීතිකාව ක්‍රිස්තියානි ගීතිකාංක 514 number 540 in the English hymnal.